ආයුබෝවන් ඔබට සුබ උදෑසනක් වේවා. ස්වාධීන රූපවාහිනී සේවය කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශය හා එක්ව අපොස උසස් පෙළ විද්‍යාව හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් පවත්වන වැඩසටහන් මාලාවේ රසායන විද්‍යාව පිළිබඳව තවත් එක් වැඩසටහනකින් අද අපි ඔබ සමුවන්නේ. අද අපි ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කාබනික රසායනයේ යටතේ මුලින්ම එන සමාවයකතාවය යන සංකල්පය පිළිබඳවයි. අපි මුලින්ම සලකා බලමු මේ සමාවයිකතාවය සම අවයවිකතාවය යනු කුමක්ද කියා. මෙහි වචනයෙන් කියවෙන පරිදිම සම අවයවිකතාවය එහෙම නැත්නම් සමායවකතාවය යනු එකම අණුක සූත්‍රය ඇති නමුත් පරමාණු වල පිහිටීම එහෙම නැත්නම් පරමාණු වල අවකාශයේ සැකැස්ම වෙනස් වන සංයෝග පැවතීමේ සංසිද්ධියයි. එම සංසිද්ධිය නිසා එකම අණුක සූත්‍රය ඇති වෙනස් සංයෝග කිහිපයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මෙම එකිනෙකට වෙනස් සංයෝග සමාවයවික ලෙස අපි හඳුන්වනවා. සමාවිකතාවය අපොස උසස් පෙළ රසායන විද්‍යා මට්ටමින් සැලකූ විට අපි ව්‍යුහ සමාවයක සහ ත්‍රිමාන සමාවයක ලෙස පුළුල් කොටස් දෙකකට වෙන් කර දක්වනවා. ව්‍යුහ සමාවයක නැවතත් උපකොටස් තුනකට දාම සමාවයකතාවය, ස්ථාන සමාවයකතාවය හා ක්‍රියාකාරී කාණ්ඩ සමාවයකතාවය ලෙස කාණ්ඩ තුනකට අපොස උසස් පෙළ මට්ටමේදී අපි බෙදා දක්වනවා. ත්‍රිමාන සමාවයකතාවය, පාරත්‍රිමාන සමාවයකතාවය, නොයසේ නම් ජ්‍යාමිතික සමාවයකතාවය ලෙසද ප්‍රතිරූප අවයව සමාවයකතාවය නොහොත් ප්‍රතිරූප අවයව සමාවයකතාවය ලෙසද නැවත කොටස් දෙකකට බෙදා දක්වනවා. උසස් පෙළදී කාබනික රසායන විද්‍යාව යටතේ අපි මෙය හැදෑරුවද සමාවයකතාවය යන සංකල්පය කාබනික රසායනයේදී පමණක් දකින්න සංකල්පයක් නෙවෙයි. මෙය රසායන විද්‍යාවේ වෙනත් සංයෝග සමගත් අකාබනික සංයෝග සමගත් බැඳී පවතින සංසිද්ධියක්. අපි මුලින්ම ගමු ව්‍යුහ සමාවයකතාවය. ව්‍යුහ සමාවයකතාවය යනු සමාවයක සංයෝගවල පරමාණු එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය වෙනස් වීම නිසා වෙනත් සංයෝග සෑදීමේ සංසිද්ධියයි. මේ යටතේ අපි කලින් වෙන් කරගත්ත කොටස් තුනේ දාම සමාවයකතාවය කුමක්දැයි සලකමු. මෙහිදී එකම අණුක සූත්‍රය ඇති නමුත් කාබන් දාමේ ස්වරූපය වෙනස් සංයෝග දාම සමාවයක ලෙස අපි නම් කරනවා. මෙම සංසිද්ධිය දාම සමාවයකතාවය ලෙස අපි හඳුන්වනවා. අපි උදාහරණයක් ගෙන බලමු. අපි උදාහරණයක් ලෙස ඇල්කේන ගමු. අපි දන්නවා මේ ඇල්කේනයක් ගත් විට මෙහි පොදු සූත්‍රය CnH2n-2 යන සූත්‍රය දැක්විය යුතු බව. අපි මේ උදාහරණය එනම් C5H12 ගත් විට කාබන් 5යි හයිඩ්‍රජන් 12ක් තියෙනවා. එතකොට කාබන් 5යි නම් එහි දෙගුණය 10යි 10-2 12යි. එහෙනම් මෙය ඇල්කේනයක්. අපිට ඒ ලෙස C5H12 යනු ඇල්කේනයක් ලෙස වටහා ගන්න පුළුවන්. මෙහි කාබන් පරමාණු 5ක් තියෙනවා. දාම සමයකතාවයේදී අපි සලකන්න ඕනේ මුලින්ම මේ පිළිබඳවයි. කාබන් පරමාණු 5 එක පෙළට දක්නට ලැබෙන්නත් පුළුවන්. අපි මෙහි හයිඩ්‍රජන් ටික පිරෙව් විට අපි ඊට ප්‍රථම අපි බලමු. මේ කාබන් තනි දාම පහම පෙරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාබන් 4ක දාමයක් සහ එක් කාබන් එකක් මෙහි අත්තක් ලෙස දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම කාබන් 3ක දාමයක් සහ කාබන් අතු දෙකක් දක්නට ලැබෙන්නත් පුළුවන්. අපි මේට හයිඩ්‍රජන් එකතු කර බලමු. අපි මුලින්ම ගමු කාබන් 5 තියෙන දාමය. අපි හයිඩ්‍රජන් 10 එකතු කරපුවාම මෙය CH3 CH2 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 CH3 හැම කාබන් පරමාණුවක් වටාම බන්ධන 4ක් තියෙනවා. කාබන් වලට අපි දන්න පරිදි
හදන්න පුළුවන් උපරිම බන්ධන සංඛ්‍යාව තියවියකට හැකි උපරිම බන්ධන සංඛ්‍යාව 4යි. කාබන් වල ඩී කාක්ෂික වලට අවකාශ නැති නිසා ඉලෙක්ට්‍රෝන තබා ගැනීමට නොහැකි නිසා කාබන් වටා තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8ක් පමණයි. එම නිසා මේ සම්තුත්ත සංයෝගය හදන්න පුළුවන්. මෙහි නම IUPAC නම පෙන්ටේන් ලෙස අපිට නම් කරන්න පුළුවන්. මෙය C5යි H12යි යන සූත්‍රයේ තියෙන එක සංයෝගයක්. මෙම සූත්‍රයේම පවතින මෙම සංයෝගයේ දිහා බලන්න. මෙහි ප්‍රධාන දාමයේ කාබන් 4යි. එහි එක අත්තක් CH3 කාණ්ඩයක් දෙවෙනි කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා. මෙහි IUPAC නම 2-methyl butane ලෙස අපිට නම් දෙන්න පුළුවන්. එතකොට pentane කියන්නේ එක සංයෝගයක්, 2-methyl butane කියන්නේ වෙනත් සංයෝගයක්. එලෙසම අපි තුන්වෙනි කාබන් සැකිල්ල අරගෙන එහි හයිඩ්‍රජන් පිරෙව්වොත් අපිට නම හැටියට 2,2-dimethyl propane යන නම ලැබෙනවා. ප්‍රධාන දාමයේ කාබන් 3යි. එම නිසා එය ප්‍රොපේන් එකක්. එහි දෙවෙනි කාබන්ට මෙතිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතිල් කාණ්ඩ දෙකේ පිහිටීම 2 කියන 2 කියන එකෙන් අපි දක්වනවා. මෙතිල් කාණ්ඩ දෙකක් දැක්වීමට අපි ඩයි මෙතිල් ලෙස ඩයි කියන එකෙන් 2 යනුවෙන් හඳුන්වනවා. අපිට 2,2-dimethyl propane ලැබෙනවා. දැන් ඔබට මතක ඇති අපි මේ සියලු මේ සංයෝග තුනේම සූත්‍රය ලෙස ගත්තේ C5යි H10යි H12යි. එකම සූත්‍රය, නමුත් දාමය වෙනස් වීම නිසා අපිට වෙනස් සංයෝග තුනක් ලැබෙනවා. මෙය දාම සමාවිකතාවයයි. මෙම සංයෝග එකිනෙකේ දාම සමාවික වෙනවා. අපි ඊළඟ කොටස බලමු. ස්ථාන සමාවිකතාවය. එකම අණුක සූත්‍රය තියෙන, එකම කාබන් සැකිල්ල තියෙන, එකම ක්‍රියාකාර කාණ්ඩ තියෙන, නමුත් ආදේශිත කාණ්ඩවල පිහිටීම වෙනස් වන සංයෝග ස්ථාන සමාවේක නම් වෙනවා. මෙහි එකම කාබන් සැකිල්ලයි එකම අණුක සූත්‍රයයි ක්‍රියාකාර කාණ්ඩ හැම එකේම සමානයි. නමුත් සංයෝග වෙනස්. අපි නැවත උදාහරණයක් ගමු. අපි මේ අවස්ථාවේ ඇල්කීනයක් ගමු. ඇල්කීනවල පොදු සූත්‍රය CnH2n ලෙස දක්වනවා. තියෙන කාබන් ගාන වගේ තියෙන හයිඩ්‍රජන් ගාන දෙගුණයක්. මෙහි C4H8 එම නිසා ඇල්කීනයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. අපි මේ අවස්ථාවේම සලකා බලමු මේ අසම්තෘප්තතාවය යන සංකල්පය. අපිට විභාගයේදී අපිට කියන්නේ මේ දීලා තියෙන ඇල්කේනයක්ද ඇල්කීනයක්ද ඇල්කයිනයක්ද වෙනත් සංයෝගයක්ද කියලා. අපිට හඳුනා ගැනීමට අවශ්‍ය වෙනවා මෙහි තියෙන ද්විත්ව ත්‍රිත්ව බන්ධන සංඛ්‍යාව. එහෙනම් තනි බන්ධන වලට අමතරව වැඩිපුර තියෙන පයි බන්ධන සංඛ්‍යාව. මෙය අපි ඒ සංයෝගයේ අසම්තෘප්තතාවය ලෙස දක්වනවා. ඔබට මතක ඇති ඇල්කේන වල නම් තියෙන කාබන් ගාන වගේ හයිඩ්‍රජන් ගාන දෙගුණයක් ධන 2 වෙන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේ C4 නම් හයිඩ්‍රජන් 10ක් වෙන්න ඕනේ. 4 දෙගුණය 8යි, 8 ධන 2 10යි. හයිඩ්‍රජන් 10ක් තියෙන්න ඕනේ. නමුත් අපේ සූත්‍රයේ දෙන්නේ හයිඩ්‍රජන් 8යි. ඉලෙක්ට්‍රෝන 2ක් අඩුයි සම්තෘප්ත වෙන්න. ඉලෙක්ට්‍රෝන 2ක් කියන්නේ හයිඩ්‍රජන් 2ක් කියන්නේ එක අසම්තෘප්ත බන්ධනයක්. මේ වැඩිපුර තියෙන හයිඩ්‍රජන් සංඛ්‍යාව ඒකක සංඛ්‍යාව අපි දෙකෙන් බෙදලා අපිට අසම්තෘප්තතාවය හොයාගන්න පුළුවන්. එහෙනම් C4H8 කියන එකේ එක අසම්තෘප්ත බන්ධනයක් තියෙන්න ඕනේ. අපි නැවත යන් අපේ මූලික සංකල්පය වෙත. එනම් ස්ථාන සමාවිකතාවය වෙත. මෙහි ඔබට මතක ඇති කාබන් 4ක් තියෙනවා. දාමය එක සමානමයි. දාමයේ කාබන් 4යි. නමුත් මේ දාමය ඇතුළේදී එක අසම්තෘප්ත බන්ධනයක් තියෙනවා. මේ අසම්තෘප්ත බන්ධනය පළවෙනි කාබන් හා දෙවෙනි කාබන් අතර වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි හා තුන්වෙනි කාබන් අතර වෙන්නත් පුළුවන්. මේ කාබන් 1 2 3 4 ලෙස නම් කරනකොට අපි මේ එක දෙන්නේ අපේ වම් අත පැත්තේ ලියන එකට නෙමෙයි.
අපේ ක්‍රියාකාරකාණ්ඩයට අවම අංකය එන ලෙස. එහෙනම් අපි මේ දීලා තියෙන උදාහරණේ මුලින් තියෙන එකේ ද්විත්ව බන්ධනයේ තියෙන්නේ පළවෙනි කාබන් හා දෙවෙනි කාබන් අතර. එහෙම නැතුව 3 සහ 4 අතර නෙමෙයි. අපි මෙහි ඇති හයිඩ්‍රජන් පුරවමු. එහෙනම් අපේ සංයෝගය CH3 CH2 CH CH2 අන්තිම කාබන් දෙක අතර ද්විත්ව බන්ධනයේ තියෙනවා. මෙහි IUPAC නම 1 butene. එහෙම නැත්නම් නිකම්ම butene ලෙස දෙන්න පුළුවන්. දෙවෙනි සංයෝගය CH3 CH CH CH3 දෙක සහ 3 කාබන් අතර ද්විත්ව බන්ධනයේ තියෙනවා. IUPAC නම 2 butene. මෙම සංයෝග දෙකට IUPAC නම් දෙකයි. නම් දෙකක් තියෙන්නේ මෙම සංයෝග දෙක එකිනෙකින් වෙනස් නිසා. එකම අණුක සූත්‍රය, එකම සැකිල්ල, එකම ක්‍රියාකාරී කාණ්ඩය, නමුත් ක්‍රියාකාර කාණ්ඩය පිහිටන ස්ථානය වෙනස් වීමෙන් ලැබෙන සමාවේක ස්ථාන සමාවේක වෙනවා. මෙම සූත්‍රයේ තියෙන එනම් C4H8 තියෙන සංයෝග මෙපමණද තියෙන්නේ? නැහැ. අපිට දැන් යන්න පුළුවන් දාම සමාවේකතාවෙත. කාබන් 4ම එකම දාමයේ තියෙනවා. අපිට මෙවැනි දාමයක් ලියන්න පුළුවන්. අපිට දාම සමාවේකයක් ලියන්න පුළුවන්. ප්‍රධාන දාමයේ කාබන් 3යි. ඉතිරි කාබන් 4වෙනි කාබන් අත්තක් හැටියට තියෙනවා. මෙහි පළවෙනි සහ දෙවෙනි කාබන් අතර අසන්තෘප්තතාවය එහෙනම් ද්විත්ව බන්ධනය තියෙනවා. එනම් මෙම සංයෝගය අපි 2 methyl propene ලෙස හඳුන්වනවා. දැන් අපිට එකම සූත්‍රයේ තියෙන සමාවේක තුනක් තියෙනවා. මුල් දෙක එකිනෙකේ ස්ථාන සමාවේක. මුල් දෙක හා තුන්වෙනි එක දාම සමාවේක. පළවෙනි දෙක එකිනෙකේ ස්ථාන සමාවේක. පළවෙනි දෙක තුන්වෙනි එක සමග දාම සමාවේකය. ඔබට මේ වැටෙන ඇතයි මම සිතනවා. අපි ඇල්කීන දෙස බැලූ නිසා ඇල්කයින දෙසත් බලමු. අපි උදාහරණයක් හැටියට C4H6 ගමු. පොදු සූත්‍රය ඇල්කීන වලට CnH2n ඍණ 2. නැවතත් අපි කලින් කිව්ව පරිදි අපි අසන්තෘප්තතාවය දෙස බලමු. කාබන් 4යි ඇල්කේනයක් වෙන්න නම් 10ක් වෙන්න ඕනේ. දැන් තියෙන්නේ 6යි. හයිඩ්‍රජන් 4ක් අඩුයි. 4 බෙදීම 2 2යි. එහෙනම් මෙහි අසන්තෘප්තතාවයන් දෙකක් තියෙනවා. ද්විත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන දෙකක් හෝ එක් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. අපි දාමය කාබන් 4ම ලියමු. අපේ ත්‍රිත්ව බන්ධනය දාමු. 1 සහ 2 අතරත් 2 සහ 3 අතරත් අපිට 1 butane සහ 2 butane ලෙස ස්ථාන සමාවේක දෙකක් ලැබෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් හරි අපිට දාම සමාවේක දෙකක් තියෙනවා. අපිට ස්ථාන සමාවේක දෙකක් තියෙනවා. ඇල්කීන වල වගේ අපිට දාම සමාවේකයක් තියෙනවාද? අපිට මෙය අඳින්න පුළුවන්ද? කාබන් 3ක දාමයක් සහ එහි කාබන් අත්තක්. මෙය අඳින්න බෑ. ඇයි? අර මධ්‍ය කාබන් දෙස බලන්න. මධ්‍ය කාබන් වල බන්ධන ගාන ගණන් කරලා බලන්න. ත්‍රිත්ව බන්ධනයක් සහ ඒක බන්ධන දෙකක් තියෙනවා. කාබන් වටා බන්ධන 5ක් තියෙනවා. කාබන් වටා බන්ධන 5ක් යනු කාබන් වටා ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න ඕනේ. අපි දන්නවා කාබන් වල දීකාක්ෂක වලට දීකාක්ෂක භාවිතා කිරීමට අවකාශයක් නැති නිසා මෙම සංයෝගය හදන්න බෑ කියලා. කාබන් වටා තිබිය හැකි උපරිම බන්ධන සංඛ්‍යාව 4යි. 5ක් තියාගන්න බෑ. එහෙනම් මෙම දාම සමාවේකය පවත්වන්නේ නැහැ. නමුත් මේ දාම සමාවේක නැති වුණාට තව සමාවේකයක් තියෙන්න පුළුවන්. එය මේ ආකාරයේ. අසන්තෘප්තතාවය 2යි. අසන්තෘප්තතාවය 2ක් යනු පයි බන්ධන 2යි.
මේ පයි බන්ධන දෙකම එකම බන්ධනයක තිබිය යුතු නැහැ. මේ ත්‍රිත්ව බන්ධනයක් විය යුතු නැහැ. මේ ද්විත්ව බන්ධන දෙකක් වෙන්න පුළුවන්. එකයි දෙක කාබන් පළවෙනි සහ දෙවෙනි කාබන් අතර සහ තුන්වෙනි කාබන් සහ හතරවෙනි කාබන් අතර ඔබට මෙම සංයෝගය ලැබේ. ඊට අමතරව ඔබට හිතන්න පුළුවන් පළවෙනි සහ දෙවෙනි කාබන් සහ දෙවෙනි සහ තුන්වෙනි කාබන් අතර මෙම සංයෝග එතරම් ස්ථායි නෑ. නමුත් ඒවත් ඔබේ මට්ටමේ ඔබට අඳින්න කිව්වොත් අඳින්න පුළුවන්. මේවා ස්ථාන සමාවයක නෙමෙයි. ක්‍රියාකාර කාණ්ඩ වෙනස්. අපි ඒවා පිළිබඳව තව සුළු මොහොතකින් සලකා බලමු. නමුත් මෙම සූත්‍රය C4H6 අපිට ඇල්කයින දෙකක් අඳින්න පුළුවන් ස්ථාන සමාවයක. ඊට අමතරව ඇල්කීන ද්විත්ව බන්ධන දෙකක් ඇති බහු ඇල්කීන කිහිපයක් අඳින්නත් පුළුවන්. අපි තවත් උදාහරණයක් හැටියට මේ ස්ථාන සමාවයක යටතේ අපි ඇල්කයිල් ක්ලෝරයිඩයක් සලකමු. මෙහි C4යි H9යි Cl යන උදාහරණය අපි ගමු. පොදු සූත්‍රය අපි මේ ආකාරයෙන් ලියමු. මෙහි අසම්පෘක්තතාවය සෙවීමේදී හේලයිඩ, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් වැනි දේවල් හයිඩ්‍රජන් ලෙසම සලකන්න පුළුවන්. මෙතන අසම්පෘක්තතාවයේ සෙවීමේදී මේ කාබන් 4යි හයිඩ්‍රජන් 10ක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. හයිඩ්‍රජන් 9යි හේලයිඩයත් හයිඩ්‍රජනයක් හැටියටම හිතන්න පුළුවන්. කාබන් 4 නිසා ඇල්කේනයක් වීමට නම් 4 දෙගුණය 8යි 8 ධන 2 10යි. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු කරපුවම 10යි. එහෙනම් මෙම සංයෝගය සම්පෘක්තයි. මෙහි අසම්පෘක්ත බන්ධන නැත. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපේ දාම සමායක පිළිබඳ දැනුමෙන් මෙම සංයෝගය කාබන් 4ක දාමයක් තියෙනවා. එම දාමේ අපේ ක්ලෝරයිඩ් පරමාණුව පළවෙනි කාබන්ට හයි වෙලා. එහි නම 1-ක්ලෝරෝබියුටේන්. පළවෙනි ස්ථානයට විතරක් නෙමෙයි. මෙම ක්‍රියාකාරී කාණ්ඩයේ දෙවෙනි ස්ථානයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපිට දෙවෙනි ස්ථානයට සම්බන්ධ වීමෙන් හැදෙනවා 2-ක්ලෝරෝබියුටේන්. 1-ක්ලෝරෝබියුටේන් සහ 2-ක්ලෝරෝබියුටේන් යනු ස්ථාන සමාවික දෙකක්. ක්‍රියාකාර කාණ්ඩය හයි වෙන ස්ථානය වෙනස්. එකම කාබන් සැකිල්ල, එකම අණුක සූත්‍රය, එකම ක්‍රියාකාර කාණ්ඩ, නමුත් ක්‍රියාකාර කාණ්ඩ සවිවන ස්ථාන වෙනස්. එම නිසා සංයෝග දෙක වෙනස්. ඔබට තවත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට අපි බලමු පළවෙනි සංයෝගය දෙස. මෙහි ක්ලෝරීන් සම්බන්ධ වන කාබන් තව එක් කාබන් එකක් සමග සම්බන්ධ වෙනවා. එනම් මේ ඇල්කයිල් ක්ලෝරයිඩය ප්‍රාථමික ක්ලෝරයිඩ් ඇල්කයිල් ක්ලෝරයිඩයක් ලෙස අපි හඳුන්වනවා. ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධ වන කාබන් තව එක් කාබන් එකක් එහෙම නැත්නම් තව එක් ඇල්කයිල් කාණ්ඩයක් සමග සම්බන්ධ වෙනවා. මෙය ප්‍රාථමික ඇල්කයිල් ක්ලෝරයිඩයක්. අපේ දෙවෙනි සංයෝගය අපේ ක්‍රියාකාර කාණ්ඩය සම්බන්ධ වෙන්නේ දෙවෙනි කාබන්ට. මෙම දෙවෙනි කාබන් පළවෙනි සහ තුන්වෙනි කාබන් යන කාබන් දෙකකට සම්බන්ධයි. එනම් මෙම සංයෝගය ද්විතීක ඇල්කයිල් ක්ලෝරයිඩයක්. අපිට ස්ථාන සමයක දෙකක් අඳින්න පුළුවන්. එකක් ප්‍රාථමික ඇල්කයිල් ක්ලෝරයිඩයක්, අනිත් එක ද්විතීක ඇල්කයිල් ක්ලෝරයිඩයක්. අපි මෙම ඇල්කයිල් ක්ලෝරයිඩේ අපි බැලුවේ කාබන් 4ක් තියෙන දාමය. එහි ස්ථාන සමාවික දෙකක් තිබ්බා. අපි මෙහි තියෙන්න පුළුවන් ඉතිරි දාම සමාවිකය බලමු. එනම් කාබන් 3ක දාමයක් සහ එක් කාබන් 7ක්. මෙහි ක්ලෝරීන් කෙලවර තියෙන කාබන් එකක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එහි නම 1-ක්ලෝරෝ-2-මීතයිල් ප්‍රොපේන්. ක්‍රියාකාර කාණ්ඩය සම්බන්ධ වන කාබන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ තව එක් කාබන් එකක් පමණයි. මෙය ප්‍රාථමික ඇල්කයිල් ක්ලෝරයිඩයක්. අපි ඊළඟ සංයෝගය ගත්තොත් අපේ ක්ලෝරයිඩය සම්බන්ධ වෙන්නේ දෙවෙනි කාබන්ට. මෙම දෙවෙනි කාබන්
තවත් කාබන් 3කට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මෙම ඇල්කයිල් ක්ලෝරයිඩය ත්‍රිතීක ඇල්කයිල් ක්ලෝරයිඩයක්. මේ ප්‍රාථමික ඇල්කයිල් ක්ලෝරයිඩය සහ ත්‍රිතීක එක දෙකම එකිනෙකේ ස්ථාන සමාවයක. දැන් ඔබට දාම සමාවයක සහ ස්ථාන සමාවයක පිළිබඳව යම්කිසි වැටහීමක් ලැබී ඇතයි සිතනවා. අපි ඉන් පසු යමු අපේ අවසාන කාණ්ඩය වෙත. අපි ඊට ප්‍රථම අපි ඇරමැටික සංයෝග වල ස්ථාන සමාවයක දෙස පොඩ්ඩක් හැරී බලමු. අපි ඇරමැටික සංයෝග ගත්තම උදාහරණයක් හැටියට ආදේශිත ඇරමැටික සංයෝගයක්. මෙම සංයෝගය ක්ලෝරෝබෙන්සීන්. මෙහි බෙන්සීන් වලයට එක ක්ලෝරීන් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙහි සමාවයක දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ක්ලෝරින් සංඛ්‍යාව වැඩි වුණොතින් ක්ලෝරින් දෙකක් ආවොතින් දෙවෙනි ක්ලෝරීන්ට මේ පළවෙනි ක්ලෝරින් සම්බන්ධ කාබන්ට එහා ඉන්න කිට්ටුවෙන් ඉන්න කාබන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉන් එහා ඉන්න කාබන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට එහා තියෙන එක්කෙනාට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ සම්බන්ධ වන ස්ථානය අනුව අපිට සංයෝග 3ක් ලැබෙනවා. අපි පළවෙනි සංයෝගය 1,2 ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් දෙවෙනි සංයෝගය 1,3 ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් අන්තිම සංයෝගය 1,4 ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් නම් කරන්න පුළුවන්. මේවා එකිනෙකේ ස්ථාන සමාවයක. අපි මෙහි 1,2 දෙන්නේ පළවෙනි ආදේශිත කාණ්ඩයට අපි 1 දෙනවා. ඊට එහා පැත්තේ තියෙන කාබන් 2 ඊටත් එහා එක්කිනා 3 ඒ ආකාරයෙන් අපි නම් කරන්නේ. එතකොට පළවෙනි සංයෝගයේ 1 සහ 2 ස්ථානවල ක්ලෝරීන් තියෙනවා. දෙවෙනි සංයෝගයේ 1 සහ 3 හතරවෙනි ස්ථානයේ 1 සහ 4. මෙය IUPAC නාමකරණය අනුව නම් කරන විදියයි. ඇරමැටික සංයෝගවල තරමක් පැරණි නාමකරණයක් උත් තියෙනවා. එක ළඟ ක්ලෝරීන් 2 තියෙනවා නම් අපේ මුල් ක්‍රියාකාරකාණ්ඩයට අල්ලපු තැන තියෙනවා නම් අපි එය ඕතෝ ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් එක ස්ථානයකට යහ තුන්වෙනි ස්ථානයේ තියෙනවා නම් මෙටා ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් හතරවෙනි ස්ථානයේ තියෙනවා නම් පැරා ඩයික්ලෝරෝබෙන්සීන් ලෙසත් හඳුන්වනවා. ඔබට වැටහෙනවා ඇති පස්වන ස්ථානය අපි අනිත් පැත්තෙන් බලුවාම දෙවෙනි ස්ථානයක් වෙනවා. එතකොට පස්වෙනි ස්ථානයත් මෙටා ස්ථානයක් වන අතර හයවන ස්ථානය නැවත ඕතෝ ස්ථානයක් වෙනවා. එම නිසා මෙම ද්වි ආදේශිත ඇරමැටික සංයෝගය හදන්න පුළුවන් වෙන්නේ ස්ථාන සමාවයක 3ක් පමණයි. අපි පොඩ්ඩක් බලමු ක්‍රියාකාරකාණ්ඩ සමාවිකතාවය පිළිබඳව. අපි දාම සමාවික බැලුවා, ස්ථාන සමාවික බැලුවා. දැන් එකම අණුක සූත්‍රය තියෙන, එකම කාබන් සැකිල්ල තියෙන, නමුත් ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වන සංයෝග දෙස බලමු. මෙම සංයෝග ක්‍රියාකාරී කාණ්ඩ සමාවික ලෙස හඳුන්වන අතර සංසිද්ධිය ක්‍රියාකාරී කාණ්ඩ සමාවිකතාවය ලෙස හඳුන්වනවා. අපි උදාහරණයක් ලෙස C3යි H6යි O යන සංයෝගය බලමු. පොදු සූත්‍රය නැවතත් අපිට ලියන්න පුළුවන් මේ ආකාරයෙන්. නමුත් මෙහි අසම්පෘක්තතාවය සැලකීමේදී අපි ඔක්සිජන් වල සංඛ්‍යාව ගණනය කරන්නේ නැහැ. කාබන් තියෙනවා 3ක්. අපිට සම්පෘක්ත වීමට නම් අවශ්‍ය වෙනවා 3 දෙගුණය 6 ධන 2 8ක්. නමුත් දැන් තියෙන්නේ 6යි. ඒ කියන්නේ අසම්පෘක්තතාවය 1යි. මෙම සංයෝගයේ කොහේ හෝ පයි බන්ධනයක් තියෙනවා. අපි බලමු. අපිට එකම කාබන් සැකිල්ල ඇති සංයෝග දෙකක් ලියන්න පුළුවන්. කාබන් ගණන 3යි. එහෙනම් කාබන් 3 දාමය ඇඳා. මෙහි පළවෙනි සංයෝගයේ දෙවෙනි කාබන් මතයි ඔක්සිජන් තියෙන්නේ. දකුණු අත පැත්තේ සංයෝගයේ පළවෙනි කාබන් මතයි ඔක්සිජන් තියෙන්නේ. අසම්පෘක්තතාවය කාබන් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනය දක්වනවා. ඔබට පෙනෙනවා ඇති IUPAC නමෙන් පළවෙනි සංයෝගය propan 2 on, දෙවෙනි එක propan L.
පළවෙනි සංයෝගය කීටෝනයක්, දෙවෙනි සංයෝගය ඇල්ඩිහයිඩයක්. එකම සූත්‍රය, එකම කාබන් සැකිල්ල, නමුත් ක්‍රියාකාර කාණ්ඩ දෙකක්. එකක් කීටෝනයක් සහ අනික ඇල්ඩිහයිඩය වෙනවා. මෙම සූත්‍රය ඇති C3H6O යන්නට ඇදිය හැකි සමාවයක මෙපමණද? නැහැ. ඔබට ඉන් එහත් හිතන්න පුළුවන්. අපේ අසම්පෘත්තතාවය C සහ O අතරම විය යුතු නැහැ. මෙය C සහ C අතර වෙන්න පුළුවන්. එහෙනම් මෙය ඇල්කීනයක් වෙන්න පුළුවන්. නමුත් මේ ඇල්කීනයේ O තිබිය යුතු වන්නේ OH හැටියටයි. නේ? අපිට සංයෝග 3ක් ඇඳිය හැකි වෙනවා. ඊට අමතරව අපිට මෙම ඊතරය ඇඳිය හැකි වෙනවා. නේ? එතකොට මෙම සංයෝගයේම සූත්‍රය ඇති කාබන් දාමය 3 වෙන අපිට කීටෝනයක්, ඇල්ඩිහයිඩයක්, ඇල්කොහොල කීපයක්, අසම්පෘක්ත ඇල්කොහොල කීපයක් සහ අසම්පෘක්ත ඊතරයක් ඇඳිය හැකි වෙනවා. එකම සූත්‍රය, එකම කාබන් දාමය, නමුත් ක්‍රියාකාර කාණ්ඩ වෙනස්. එම නිසා සංයෝග වෙනස්. අපි තව එක් උදාහරණයක් බලමු. C3H6O. අපි අසම්පෘක්තභාවය සැලකුවොතින් C3H6 නැවතත් දෙගුණය තියෙන්නේ එක අසම්පෘක්ත බන්ධනයක් තියෙනවා. එනම් අපිට මෙම සංයෝගය කාබොක්සිලික අම්ලයක් අඳින්නත් පුළුවන්, එස්ටරයක් අඳින්නත් පුළුවන්. ඊට අමතරව තව සංයෝග කිහිපයක්, ඇල්කීන බන්ධනයක් සහ ද්වි ඇල්කොහොල සහ කීටෝන කාණ්ඩ ඇල්ඩිහයිඩ් කාණ්ඩ සහ OH කාණ්ඩ ඇති බහු සංයෝග කිහිපයක් ඇඳිය හැකි වෙනවා. ඔබට අපොස උසස් පෙළ මට්ටමේදී මෙම අනිකුත් සංයෝග ක්‍රියාකාර කාණ්ඩ කිහිපයක් ඇති සංයෝග පිළිබඳව සැලකිල්ල යොමු කිරීම තරම් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඉදිරියට ඔබ රසායන විද්‍යාව හදාරනවා නම් මෙම සංයෝග පිළිබඳවත් මේවා ඇඳිය හැකි බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. අපි මීළඟට සමාජිකතාවයේ යටතේ අපි මුලින්ම අපි බෙදීම කරපු අවස්ථාවේ සමාජික වලින් ව්‍යුහ සමාජික සහ ත්‍රිමාණ සමාජික ලෙස අපි කොටස් දෙකකට බෙදුවා. අපි ව්‍යුහ සමාජික පිළිබඳව අපි මෙතෙක් දුර සාකච්ඡා කරා. අපි ඉන්පසු ත්‍රිමාණ සමාජිකතාවය පිළිබඳව සැලකමු. මේ ඔබට හඳුන්වා දීම සඳහා, මේ සාකච්ඡා කිරීම සඳහා ආචාර්ය ලසන්ත නදීෂ් මහතා එකතු වෙනවා ඇති. අපි බලමු මේ ත්‍රිමාණ සමාවයක කියන්නේ මොනවද කියලා. අපි ත්‍රිමාණ සමාවයක කීපයක් සලකලා බැලුවොත් ඒවට එකම අණුක සූත්‍රයක් තියෙන්නේ. ඒවට එකම ව්‍යුහයක් තියෙන්නේ. එකම ව්‍යුහයක් කියලා අදහස් කරන්නේ පරමාණු සම්බන්ධ වෙලා තියෙන ආකාරය, අපි කියන ඇටම් කනෙක්ටිවිටි එක සමානයි. බන්ධන පිහිටලා තියෙන විදිහ පරමාණු අතරේ සර්ව සමයි. නමුත් මේ පරමාණු එහෙම නැත්නම් ආදේශ වෙලා තියෙන කාණ්ඩ අවකාශයේ, ත්‍රිමාණ අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය එකිනෙකින් වෙනස්. ඒ නිසා ත්‍රිමාණ සමාවයක කියලා නැත්නම් ස්ටීරියෝ අයිසෝමර්ස් කියලා අපි අදහස් කරන්නේ ත්‍රිමාණ අවකාශය තුල පරමාණු සකස් වීම, එකිනෙකට වෙනස් ව්‍යුහ සහිත සංයෝග පැවතීමයි. ඒ ව්‍යුහ වලට අපි කියනවා ත්‍රිමාණ සමාවයවික හෙවත් ස්ටීරියෝ අයිසෝමර්ස් කියලා. මේ දීලා තියෙන ව්‍යුහ දෙක සලකලා බැලුවොත් ඔබට ඉතා පැහැදිලිව මේ සංකල්පය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ වම් පාද පැත්තේ තියෙන සංයෝගයත් දකුණු අත පැත්තේ තියෙන සංයෝගයත් සලකලා බැලුවොත් ඒ සංයෝග දෙකට තියෙන එකම අණුක සූත්‍රයක් C5H10යි. පරමාණු එකිනෙක සමග සම්බන්ධ වෙලා තියෙන ආකාරය සර්ව සමයි. හයිඩ්‍රජන් පරමාණුවක් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙනවා sp2 මුහුම්කරණය සහිත. එය සම්බන්ධ වෙනවා මෙතිල් කාණ්ඩයකට. අර sp2 කාබන් පරමාණුව ද්විත්ව බන්ධනයක් කරා තවත් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙනවා. එය හයිඩ්‍රජන් පරමාණුවකට. ඊළඟට එම කාබන් පරමාණුව එතිල් කාණ්ඩයකට සම්බන්ධ වෙනවා. අවස්ථා දෙකේම පරමාණු සකස් වීම ඔය ආකාරයි. කාණ්ඩ සකස් වීම ඔය ආකාරයි. නමුත් මේකී කාණ්ඩ ත්‍රිමාණ අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය බැලුවොත් එකිනෙකින් වෙනස්. මෙන්න මේ නිසා පැන නගින සමාවයකතාවයට අපි කියන්නේ ත්‍රිමාණ සමාවයවිකතාව කියලා. ත්‍රිමාණ සමාවයකතාවය ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකට බෙදලා අධ්‍යයනය කරන්න පුළුවන්. එකකට අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයවිකතාව,
එහෙම නැත්නම් එනෑන්ෂියෝමෙරිසම් කියලා. අනිත් අවස්ථාව තමයි පාර ත්‍රිමාණ සමාවයුකතාවය ඩයස්ටීරියෝමෙරිසම් කියලා. ඕකේ. අපි සලකලා බලමු ප්‍රතිරූප අවයව සමාවයුකතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිරූප අවයව සමාවයුකතාවය කියලා කියන්නේ අපි කිසියම් අණුවක් සැලකුවොත් එකී අණුවේ දර්පණ ප්‍රතිබිම්බයත් සැලකුවොත් මේ අණුව සහ එහි දර්පණ ප්‍රතිබිම්බය එකිනෙක සමග සමපාත කරන්න බැරි නම් අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයුකතාවය එහෙම නැත්නම් එනෑන්ෂියෝමෙරිසම් කියන එක තියෙනවා කියලා. මේ අණුව සහ ඒ දර්පණ ප්‍රතිබිම්බය එකිනෙක සමග සමපාත කළ නොහැකි දර්පණ ප්‍රතිබිම්බය යන මේ යුගලයට අපි කියනවා එනෑන්ෂියෝමරික් පෙයාර් එකක්. එහෙම නැත්නම් ප්‍රතිරූප අවයව සමාවයුක යුගලක් කියලා. අපි කියනවා මේ ප්‍රතිරූප අවයව සමාවයුකතාවයේ දක්වන සංයෝග කයිරල් කියලා. මේ කයිරල් කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් අතට කියන වචනකින් බිඳිලා ආපු පදයක්. අපිට මේ ප්‍රතිරූප අවයව සමාවයුකතාවය හඳුනා ගන්න අපගේ අත් දෙක යොදා ගන්න පුළුවන්. අපි බැලුවොත් දර්පණයක් ඉස්සරහට ගිහිල්ලා අපේ දකුණු අත තිබ්බොත් දර්පණයෙන් පේන ප්‍රතිබිම්බය ඇවිල්ලා අපේ වම් අත. එය මේ රූප සටහනේ ඉතාම පැහැදිලිව පේනවා. නමුත් අපිට කවදාවත් අපේ දකුණු අතයි වම් අතයි එකිනෙක සමග සමපාත කළ නොහැකි. මෙය වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් අපගේ පාදය උපයෝගී කරගත්තොත්. උදාහරණයක් කිව්වොත් ඔබගේ දකුණු පාදයේ දර්පණ ප්‍රතිබිම්බය තමයි වම් පාදය කියලා කියන්නේ. නමුත් වම් පාදයට සකස් කරලා තියෙන සපත්තුවක් කවදාවත් අපේ දකුණු පාදයට නිවැරදිව පළඳින්න බෑ. ඒ කියන්නේ දකුණු පාදය වම් පාදයයි එකිනෙක සමග සමපාත කළ නොහැකි. ඒ වගේ ව්‍යුහවලට තමයි අපි කියන්නේ කයිරල් ව්‍යුහ කියලා. ඒවා යුගල වශයෙන් පවතින්නේ ඒවා ප්‍රතිරූප අවයව සමාවයක යුගල් වශයෙන් අපි හඳුනා ගන්නවා. අපි අනිත් පැත්තේ රූපේ ගත්තොත් සාමාන්‍යයෙන් ජලය බීමට ගන්න වීදුරුවක් එහි දර්පණ ප්‍රතිබිම්බයක් දක්වලා තියෙනවා. මේ දෙක එකිනෙක සමග පහසුවෙන් සමපාත කරන්න පුළුවන්. කිසියම් අණුවක් එහි දර්පණ ප්‍රතිබිම්බයත් එක්ක මනාව සමපාත කරන්න පුළුවන් නම් සර්ව සමපාත කරන්න පුළුවන් අපි කියනවා ඒ අණුව ඒ කයිරල් නොවන අණුවක් කියලා. ඒවා මේ ප්‍රතිරූප අවයව සමාවයුකතාවය දක්වන්නේ නැහැ. කලින් කිව්ව ආකාරයට මේ ප්‍රතිරූප අවයව සමාවයක යුගල වශයෙන් තමයි පවතින්නේ. ප්‍රතිරූප අවයව සමාවයකවල තියෙනවා සමහර අවස්ථාවලදී කයිරල් සෙන්ටර් එකක්. එහෙම නැත්නම් කයිරල් මධ්‍යස්ථානයක්. මේ කයිරල් මධ්‍යස්ථානය කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අධ්‍යයන පොදු සහතික පද උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව අසමමිතික කාබන් පරමාණුවක්. ඒ කියන්නේ චතුස්තලීය කාබන් පරමාණුවකට එකිනෙකට අසමාන කාණ්ඩ 4ක් බැඳිලා තියෙනවා නම් අපි ඒක කයිරල් සෙන්ටර් එකක් විදිහට සලකනවා. කිසියම් අණුවකට පිහිටලා තියෙන්නේ එක කයිරල් සෙන්ටර් එකක් පමණක් නම් එම අණුවට පුළුවන් ප්‍රතිරූප අවයව සමාවයක යුගලක් ලෙස පවතින්න. ඒ කියන්නේ එම අණුව කයිරල්. එම අණුවට ප්‍රතිරූප අවයව සමාවයක යුගලක් තියෙනවා. මතක තබා යුතු වන්නේ මෙම සංකල්පය යොදන්න පුළුවන් වෙන්නේ එක කයිරල් සෙන්ටර් එකක් තියෙන කාබනික අණු සඳහා පමණයි. කාබනික අණුවේ එක කයිරල් සෙන්ටර් එකකට වඩා වැඩිපුර තියෙනවා නම් තත්වය වඩාත් සංකීර්ණයි. එම තත්වය විෂය නිර්දේශයෙන් ඔබට තියෙන දෙයක් නිසා අපි මෙහිදී සාකච්ඡා කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ටියු බියුටනෝල් කියන ව්‍යුහය සලකලා බලන්න පුළුවන්. මෙහි ප්‍රධාන දාමයේ කාබන් පරමාණු 4ක් තියෙනවා. දෙවනි කාබන් පරමාණුව අසමමිතිකයි. ඒ නිසා ඒක කයිරල් සෙන්ටර් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. මක් නිසාදයත් ඒට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ 4 එකිනෙකට වෙනස්. මෙතිල් කාණ්ඩයක්, හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්, එතිල් කාණ්ඩයක් සහ හයිඩ්‍රජන් පරමාණුවක් වශයෙන් එකිනෙකට අසමාන කාණ්ඩ 4ක් මේ දෙවනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙනවා. එනම් මේ කාබන් පරමාණු අසමමිතිකයි. අපි බලමු එහි දර්පණ ප්‍රතිබිම්බය මේ අණුව සමග සමපාත නොවන්නේ කොහොමද කියලා. මෙහි අංක 1 ව්‍යුහයෙන් දක්වලා තියෙන්නේ එක ව්‍යුහයක්. අංක 2 කියලා කියන්නේ එහි එහි දර්පණ ප්‍රතිබිම්බය පහළ රූප සටහනේ මේ ත්‍රිමාණ ආකාරයට දක්වලා තියෙනවා. ඔබ මේ 1 සහ 2 කියන ව්‍යුහ දෙක එකිනෙක මත තියලා සමපාත කරන්න උත්සාහ කරොත් තිබෙන මතක තබා ගන්නවන්නේ තිබෙන බන්ධන වලට ඔබට කිසිම දෙයක් කරන්න බෑ. මොකද මේවා ත්‍රිමාණ සමාවවික. එකම අණුක සූත්‍රය පරමාණු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය සාරව සමයි. ඒවා වෙනස් කරන්න අපිට බෑ. ඒක එහෙම පවත්වාගෙන මේවා සම්පාත කරන්න ගියොත් අපිට පුළුවන් කාබන් පරමාණු දෙක සම්පාත කරන්න, මෙතිල් කාණ්ඩ දෙක සමපාත කරන්න, එතිල් කාණ්ඩ දෙකත් සමපාත කරන්න. එහෙම කරොත් අපිට හයිඩ්‍රොක්සිල් කාණ්ඩය සහ හයිඩ්‍රජන් පරමාණුව එකිනෙක සමග සමපාත කළ නොහැකි. ඔබට කවර ආකාරයකින්වත් මෙම සම්පාත කිරීම කරන්න බැහැ. ඒ නිසා මෙම අණුව
එහි දර්පණ ප්‍රතිබිම්බය සමග සමපාත වෙන්නේ නැහැ. ඒ නිසා මෙම යුගලයට අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයක යුගලක් කියලා. දෙවෙනි උදාහරණය 2 ප්‍රොපනෝල්. එහි අසමමිතික කාබන් පරමාණුවක් නැහැ. එහි කාබන් පරමාණුව දෙවනි කාබන් පරමාණුවට මෙතිල් කාණ්ඩ දෙකක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අසමමිතික කාබන් පරමාණුවක් හඳුනාගත නොහැකි. මෙහි 3 සහ 4 කියලා කියන්නේ අදාළ අණුව සහ එහි දර්පණ ප්‍රතිබිම්බය. ඔබට ඉතා පහසුවෙන් මේ 3 සහ 4 කියන අණුව සහ අණුවට අදාළ දර්පණ ප්‍රතිබිම්බය සමපාත කළ හැකි. එම නිසා මේක ඒකයිරල් අණුවක්. එය ප්‍රතිරූප අවයව සමාවිකතාවය දක්වන්නේ නැහැ. ප්‍රතිරූප අවයව සමාවිකතාවය දක්වන අණු සතු විශේෂ ගතිගුණයක් තියෙනවා. අපි එකට කියලා කියනවා ප්‍රකාශ සක්‍රියතාවය, ඔප්ටිකල් ඇක්ටිවිටි. අපි බැලුවොත් සාමාන්‍ය ආලෝකය එහ විද්‍යුත් චුම්බක විකිරණයක්. අපි දන්නා පරිදි විද්‍යුත් චුම්බක විකිරණයේ ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ විචලනය වන විද්‍යුත් ක්ෂේත්‍රයකුත්, එකී විද්‍යුත් ක්ෂේත්‍රයට ලම්බක තලයක් ඔස්සේ විචලනය වන චුම්බක ක්ෂේත්‍රයකුත් තියෙනවා. සාමාන්‍ය ආලෝකයේදී මේ විද්‍යුත් ක්ෂේත්‍රය සෑම තලයක් ඔස්සේම භ්‍රමණය වෙමින් තමයි විචලනය වෙන්නේ. ඊට අනුරූපව චුම්බක ක්ෂේත්‍රයත් විචලනය වෙනවා. නමුත් මේ සාමාන්‍ය ආලෝකය විශේෂිත උපකරණ සැකස්මක් කරහා යවුවොත්, අපි එකට කියනවා ද්‍රවණ මානය කියලා, ප්‍රිස්ම සහිත උපකරණ සැකස්මක්. ඒ හරහා අපි යවුවොත් ද්‍රවණ මානයට පුළුවන් අපිට ලබලා දෙන්න එක තලයක විචලනය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහිත ආලෝක කදම්බයක්. අපි ඒ ආලෝක කදම්බයට කියනවා තල ද්‍රවිත ආලෝකය. එහෙම නැත්නම් ප්ලේන් පෝලරයිස්ඩ් ලයිට් කියලා. අපි මේ තල ද්‍රවිත ආලෝකය ප්‍රතිරූප අවයව සමාවයක කිසියම් අණුවකට අදාළ ප්‍රතිරූප අවයව සමාවයක යුගලක් වෙන් කරගෙන සමාන සාන්ද්‍රණය සහිත ද්‍රාවණ දෙකක් පිළියෙල කරලා ඒ ද්‍රාවණ දෙක හරහා මෙම තල ද්‍රවිත ආලෝකය යවුවොත් එක අණුවකදී තල ද්‍රවිත ආලෝකය කිසියම් කෝණයකින් එක්ක වම් පැත්තට එහෙම නැත්නම් දකුණු පැත්තට කරකැවෙනවා. එම ප්‍රතිරූප අවයව සමාවයක යුගලයේ අනිත් සමාජිකයා ඉහත සාන්ද්‍රණයෙන් අරගෙන ද්‍රාවණයක් පිළියෙල කරලා අපි තල ද්‍රවිත ආලෝකය ඒ හරහා යවුවොත් තල ද්‍රවිත ආලෝකය කලින් සමාජිකයා තල ද්‍රවිත ආලෝකය හරවපු දිශාවට විරුද්ධ දිශාවට, නමුත් විශාලත්වයෙන් සමාන කෝණයකින් හරවනවා. මෙම සංසිද්ධියට අපි කියන්නේ ප්‍රකාශ සක්‍රියතාවය කියලා. ප්‍රකාශ සක්‍රියතාවය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණයක්. අණුව දිහා බලලා ඒ ගැන අපිට තීරණයක් ගන්න බෑ. එය මේ උපකරණ හරහා ලැබෙන තල ද්‍රවිත ආලෝකයේ ආධාරයෙන්ම පරීක්ෂා කළ යුතුයි. මේ නිසා අපි කියනවා ප්‍රතිරූප අවයව සමාවයක වලට ප්‍රකාශ සමාවයක කියලා. එහෙම නැත්නම් ඔප්ටිකල් අයිසෝමර්ස් කියලා. ඒ දෙකම එකම අදහසක් තමයි ලබලා දෙන්නේ. මේ කොටසේදී අපි සාකච්ඡා කරේ ත්‍රිමාණ සමාවිකතාවයේ යටතේ එන ප්‍රතිරූප අවයව සමාවිකතාවය පිළිබඳවයි. දැන් අපි යොමු වෙමු අනිත් ආකාරයට. ඒ කියන්නේ පාර ත්‍රිමාණ සමාවිකතාවයට, ඩයස්ටීරියෝමෙරිසම්. අපි මුලින්ම බලමු මේ පාර ත්‍රිමාණ සමාවිකතාව කියන්නේ මොකක්ද? පාර ත්‍රිමාණ සමාවිකතාවය කියලා කියන්නේ එකිනෙක දර්පණ ප්‍රතිබිම්බය නොවන ත්‍රිමාණ සමාවික යුගලයන්. ත්‍රිමාණ සමාවික කියලා කියන්නේ ඒවාට එකම පරමාණු සැකැස්ම තියෙන්නේ, බන්ධන පිහිටලා තියෙන එකම විදිහට, එකම අණුක සූත්‍රයක් සහිතයි. නමුත් අවකාශයේ කාණ්ඩ නැත්නම් පරමාණු ව්‍යාප්ත වෙලා තියෙන විදිහ අනුව ඒවා වෙනස්. එහෙම යුගලක් අපි ගත්තොත් ඒ යුගල එකක් අනිකෙහි දර්පණ ප්‍රතිබිම්බයක් වෙන්නේ නැත්නම් පොදුවේ අපිට කියන්න පුළුවන් නම තමයි පාර ත්‍රිමාණ සමාවික, ඩයස්ටීරියෝමර්ස්. සංසිද්ධියට කියන්නේ ඩයස්ටීරියෝමෙරිසම් කියලා. පාර ත්‍රිමාණ සමාවිකතාවය කියලා. ගැටලුවකට තියෙන්නේ මෙම මාතෘකාව ටිකක් සංකීර්ණයි. ඒ නිසා පාර ත්‍රිමාණ සමාවිකතාවය දක්වන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. නමුත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශ යටතේ අපි සාකච්ඡා කරන්නේ එක විශේෂිත අවස්ථාවක් ගැන. ඒ තමයි ජ්‍යාමිතික සමාවිකතාවය. ජ්‍යාමිතික සමාවිකතාවය කියලා කියන්නේ පාර ත්‍රිමාණ සමාවිකතාවයේ එක් විශේෂිත අවස්ථාවක්. ඒ නිසා අපි බලමු මේ ජ්‍යාමිතික සමාවිකතාවය විස්තරාත්මකව. ඇත්තටම මේ ජ්‍යාමිතික සමාවිකතාවය ඇති වෙලා තියෙන්නේ කිසියම් බන්ධනයකට නිදහසේ භ්‍රමණය වීමට ඇති අවහිරතාවය නිසා.
අපි කවුරුත් දන්න සිග්මා බන්ධනයක් සලකලා බැලුවොත් තනි බන්ධනයක් සිග්මා බන්ධනයකට පුළුවන් උදාහරණයක් හැටියට සලකන්න කාබන් පරමාණු දෙකක් අතරේ සිග්මා බන්ධනයක් තියෙනවා. මේ සිග්මා බන්ධනය නිදහසේ භ්‍රමණය වෙන්න පුළුවන් ශක්තිය දුන්නොත්. නමුත් අපි සලකුවොත් ඇල්කීනයක් එහි තියෙනවා ද්විත්ව බන්ධනයක්. කාබන් අතර ද්විත්ව බන්ධනයක්. ඇල්කීනේ ඒ ද්විත්ව බන්ධනයට සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු දෙක sp2 කියන මුහුම් කරන අවස්ථාවේ තමයි තියෙන්නේ. sp2 මුහුම් කාක්ෂික තුනක් තියෙනවා. ඒ මුහුම් කාක්ෂික තුනෙන් එක sp2 කාක්ෂිකයක් අනිත් පරමාණු කාබන් පරමාණු sp2 කාක්ෂිකයක් සමග රේඛීයව අතිඡාදනය වෙලා සිග්මා බන්ධනයක් හදාගෙන ඉන්නේ. එක් කාබන් පරමාණුවේ තියෙන අනිත් sp2 මුහුම් කාක්ෂික හතර තවත් කාණ්ඩ හතරක් සමග බන්ධන හදාගෙන ඉන්න පුළුවන්. එතකොට මේක තලීය පිහිටීමක්. මේකී තලයට ලම්බකව පිහිටන p කාක්ෂික දෙකක් තියෙනවා. එක් sp2 මුහුම්කරණය වුණු කාබන් පරමාණු මත. මේ p කාක්ෂික පාර්ශවිකව අතිඡාදනය වෙලා මේ රූපයේ දක්වලා තියෙන විදිහට පයි බන්ධනයක් නිර්මාණය වෙනවා. මේ පයි බන්ධනය නිර්මාණය වීම නිසා කාබන් ද්විත්ව බන්ධනයකට නිදහසේ භ්‍රමණය වීමේ අවහිරතාවයක් තියෙනවා. නිදහසේ භ්‍රමණය වීමේ අවහිරතාවය ඇතිවන එකම අවස්ථාව කාබන් ද්විත්ව බන්ධනය නෙවෙයි, වෙනත් අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. නමුත් අපගේ විශේෂ නිර්දේශ අදාළව අපි කතා කරන්නේ මේ කාබන් ද්විත්ව බන්ධනයක් නිසා ඇතිවන භ්‍රමණ අවහිරතාවය, restricted rotation එක පිළිබඳව. මේ දීලා තියෙන උදාහරණය සලකලා බැලුවොත් මෙහි එකම අණුක සූත්‍රය තියෙන්නේ. මේ ව්‍යුහ දෙකටම එකම අණුක සූත්‍රය. අර මුල් උදාහරණයේදී වගේම පරමාණු සකස් වෙලා තියෙන සර්ව සම විදිහට. බන්ධන තියෙන්නේ සර්ව සම විදිහට. හැබැයි අවකාශයේ මේ කාණ්ඩ හතර ව්‍යාප්ත වෙලා තියෙන විදිහ ගත්තොත් වෙනස්. ඒ වෙනස ඇති වෙලා තියෙන්නේ අර භ්‍රමණ අවහිරතාවය නිසා. ඒ නිසා අපි කියනවා මේ යුගලට ජ්‍යාමිතික සමායුක යුගලක්. එහෙම නැත්නම් අර කලින් ආකාරයට පාර ත්‍රිමාණ සමායුකතාවය පෙන්වනවා. අපි මේක විස්තරාත්මකව සලකලා බැලුවොත් මේ ජ්‍යාමිතික සමායුකතාවය හැම ද්විත්ව බන්ධනයකින්ම ඇතිවන්නක් නෙවෙයි. කිසියම් කාබන් ද්විත්ව බන්ධනයක් නිසා ජ්‍යාමිතික සමායුකතාවය ඇති වෙන්න නම් ඒ ද්විත්ව බන්ධනය සෑදීමට සහභාගී වුණු කාබන් පරමාණු දෙක මත පිහිටලා තියෙන කාණ්ඩ එකිනෙකින් වෙනස් වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් මේ රූප තුනේ කහපාට පසුතලයක තිබෙන රූප තුනේ ඔබගේ වම් අත පැත්තේ තියෙන රූපය සලකලා බැලුවොත් එහි කාබන් ද්විත්ව බන්ධනයක් තිබෙනවා. ඒ එක කාබන් පරමාණුවකට A කාණ්ඩ දෙකකුත් අනිත් කාබන් පරමාණුවට C කාණ්ඩයක් සහ D කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. අර A කාණ්ඩ දෙක සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුව ගත්තොත් ද්විත්ව බන්ධනයට සම්බන්ධ කාබන් පරමාණුවට සර්වසම කාණ්ඩ දෙකක් බැඳිලා තියෙන්නේ. ඒ නිසා බන්ධන අවහිරතාවයක් නිසා ඇතිවෙන්න පුළුවන් අනිත් ව්‍යුහයයි මෙම ව්‍යුහයයි අතර කිසිදු වෙනසක් නැහැ. ඒ ව්‍යුහ දෙකම සර්ව සමයි. ඒ නිසා එමනි අවස්ථාවක ජ්‍යාමිතික සමායුකතාවය ඇතිවන්නේ නැහැ. ඒ නිසා අපි මතක තබා ගත යුතු වන්නේ ජ්‍යාමිතික සමායුකතාවය දැක්වීම සඳහා ද්විත්ව බන්ධනය දෙපස ඇති එක් කාබන් පරමාණු වලට බැඳී ඇති කාණ්ඩ යුගල අසමාන විය යුතු බව. දෙවන රූපය සහ තුන්වෙනි රූපය මේක මනාව විස්තර කරනවා. දෙවන රූපය මැද තියෙන කහපාට පසුතලයේ රූපයේ කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ එක කාබන් පරමාණුවකට sp2 මුහුම්කරණය සහිත කාබන් පරමාණුවට A සහ B කියන කාණ්ඩ දෙකක් එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් පස තියෙන කාබන් පරමාණුවට A සහ B කියලා කාණ්ඩ දෙකක් එකිනෙකට වෙනස් ඒවා සර්ව සම නැහැ. ඒ නිසා භ්‍රමණ අවහිරතාවය නිසා ඇති වෙන්න පුළුවන් අනිත් විකල්ප ව්‍යුහයයි මෙම ව්‍යුහයයි අතර වෙනසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ දෙක සර්ව සම නැහැ. ඒ නිසා මෙම ව්‍යුහ යුගල ජ්‍යාමිතික සමායුක යුගලක් ලෙස අපි හඳුනා ගන්නවා. තුන්වෙනි රූප සටහනට යොමු වුණොත් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එක කාබන් පරමාණුකට A සහ B ලෙස එකිනෙකට අසමාන කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් කාබන් පරමාණුවට C සහ D ලෙස හාත්පසින්ම වෙනස් අසමාන කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. භ්‍රමණ අවහිරතාවය නිසා ඇතිවන අනිත් ව්‍යුහයයි මෙම ව්‍යුහයයි අතර කිසිම සමාන භාවයක් නැහැ.
ඒ නිසා මෙතනත් ජ්‍යාමිතික සමාවිකතාවය දකින්නට පුළුවන්. යලිත් වතාවක් අපි මේ මැද රතු පාට කොටුවකින් වටකොර ඇති රූපසටහනට යොමු වුණොත් ඒ විශේෂ අවස්ථාවක්. ඒ මන්ද කිව්වොත් sp2 මුහුණුකරණය සහිත කාබන් පරමාණු දෙක සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ අතරින් දෙකක් එකම වර්ගයේ AA අනිත් දෙකත් එකම වර්ගයේ BB. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට විශේෂ නාමකරණයක් යොදන්න පුළුවන්. ඒකට අපි කියනවා සිස් සහ ට්‍රාන්ස් කියලා. මේ සිස් ට්‍රාන්ස් නාමකරණ යෙදීම සඳහා තිබිය යුතු අවම අවශ්‍යතාවය තමයි දිත්ත බන්ධනයට සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු දෙක මත අඩුම වශයෙන් සර්ව සමකාණ්ඩ දෙකක් AA කාබන් පරමාණු දෙකක් තියෙනවා sp2 AA BB තිබීම අත්‍යවශ්‍ය නැහැ. ඒක CD වුණාට කමක් නැහැ. AA කියන අවස්ථාවවත් තියෙනවා නම් සිස් ට්‍රාන්ස් හරහා මේ AA කියන කාණ්ඩ දෙක අතර තියෙන සම්බන්ධතාවය විස්තර කරන්න පුළුවන්. යලිත් වතාවක් මම කියන්නේ අර BB කියන එක සමානීම අවශ්‍ය නැහැ. ඔබට AA තිබිලා CD තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් BB තියලා CD තියෙන්නත් පුළුවන්. මේ සිස් ට්‍රාන්ස් හඳුනා ගැනීම සඳහා තියෙන මූලධර්මය මෙයයි. ඔබ මේ අණුව තලිය අණුවක් ඔබ ඒක දන්නවා sp2 තලයේ තනි අණුවක්. ඒ අණුවේ තලයට ප්‍රතිලම්බකව CC දිත්ව බන්ධනය හරහා ගමන් කරන කල්පිත තලයක් ගැන හිතන්න. මේ තියෙන අණුවේ තලය මේ අණුවේ තලයට ලම්බකව කාබන් දිත්ව බන්ධනය හරහා දිත්ව බන්ධනය අක්ෂය හරහා ගමන් කරන කල්පිත මේ තලයක් ගැන හිතන්න. මෙම තලයෙන් අර සර්ව සම කාණ්ඩ දෙක පිහිටන්නේ එකම පැත්තේ නම් ඒකට අපි කියනවා සිස් අවස්ථාව කියලා. සර්ව සම කාණ්ඩ දෙක AA කාණ්ඩ දෙක මෙම තලයේ දෙපැත්තේ පිහිටනවා නම් අපි ඒකට කියනවා ට්‍රාන්ස් කියලා. පහළ තිබෙන 1,2 ඩයික්ලෝරෝඑතේන් කියන මේ ව්‍යුහයේදී මේ ඉතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ක්ලෝරින් කාණ්ඩ දෙක එකම පැත්තේ පිහිටනවා නම් ඒක සිස්. ක්ලෝරින් කාණ්ඩ දෙක දෙපැත්තේ පිහිටනවා නම් ඒක ට්‍රාන්ස්. යලිත් වතාවක් මතක තබා ගන්න අර හයිඩ්‍රජන් දෙක සර්ව සමීම අත්‍යවශ්‍ය නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපිට අවශ්‍ය වන්නේ කාණ්ඩ දෙකක් සමාන වීම පමණයි. මීළඟට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ සමාවයවික අතර තියෙන රසායනික භෞතික ගති ලක්ෂණ විචලනය පිළිබඳව. මේ පිළිබඳව විස්තර කිරීම සඳහා මා ආරාධනා කරනවා ආචාර්ය රසල් ද සිල්වා මහතාට. හරි. අපි සමාජයක ගත්තාම දැන් ඉතාමත් පුළුල්ව ව්‍යුහ සමාජයක සහ ත්‍රිමාණ සමාජයක ලෙස කාණ්ඩ දෙකක් කතා කරා. ව්‍යුහ සමාජයක සියල්ලම ගත්තාම අපි දැක්ක දේ තමයි රසායනික සූත්‍රය සමානයි. නමුත් හැදෙන සංයෝග එකිනෙකින් වෙනස් බව. එම සංයෝග එකිනෙකින් වෙනස් නම් මේවා වල තියෙන භෞතික සහ රසායනික ලක්ෂණ එකිනෙකින් වෙනස් වෙනවා. මේ භෞතික ලක්ෂණ අපි සැලකුවොත් අපිට භෞතික ස්වභාවය, මේවා වල තාපාංක ද්‍රවාංක, මේවා වල වාෂ්පශීලීත්වය සහ මේවා වල ඝනත්වය අපිට සලකන්න පුළුවන්. අපි උදාහරණයක් ලෙස කාබන් දෙක C2යි H6O යන ව්‍යුහ සූත්‍රය ගමු. මෙයින් අපිට අවර්ණ වායුවක් වන ඩයිමෙතිල් ඊතර් සහ එතනෝල් යන සංයෝග දෙකේම ව්‍යුහ අඳින්න පුළුවන් වෙනවා. ඔබේ දකුණු අත පැත්තේ ඔබට පෙන්වන්නේ එයයි. මෙහි ඊතරය අවර්ණ වායුවක් වන අතර එතනෝල් අවර්ණ ද්‍රවයක්. මෙහි භෞතික ස්වභාවය වෙනස් කාම්බරුෂ්ණත්වයේදී. ඒ වගේම අවර්ණ වායුවක් යනු මෙහි තාපාංක ද්‍රවාංක සාපේක්ෂව අඩුයි ඇල්කොහොලයට සාපේක්ෂව. වාෂ්පශීලීත්වය ඊතරේ වාෂ්පශීලීත්වය වැඩි ඇල්කොහොලයට වඩා. අපි ඝනත්වයේ සැලකීමේදී තවත් සංයෝග දෙකක් සැලකමු. මෙහිදී අපි ප්‍රොපෙනික් අම්ලය සහ මෙතිල් ඇසිටේට් යන සංයෝග දෙක සැලකමු. පහත දී ඇත්තේ එම සංයෝග දෙකයි. මේවා එකිනෙක ගත් විට මේවා ක්‍රියාකාරී කාණ්ඩ සමාවික වෙනවා. එහෙනම් ව්‍යුහ සමාවික වෙනවා. මේවා වල ඝනත්ව ඉතා කුඩා ප්‍රමාණ වලින් වුණත් වෙනස්. අපි ඉන්පසුව ව්‍යුහ සමාවික වල රසායනික ලක්ෂණ ගැන බලමු.
රසායන ලක්ෂණ යටතේදී ආම්ලිකතාවය, ප්‍රතික්‍රියාශීලීත්වය, ජලයේ ද්‍රාව්‍යතාවය වෙනත් ද්‍රාවකවල ද්‍රාව්‍යතාවය සලකන්න පුළුවන්. අපි නැවතත් අර මුල් සංයෝග දෙක ප්‍රොපියොනික් අම්ලය සහ මෙතිල් ඇසිටේට් යන සංයෝග දෙක බලමු. ඔබට මතක ඇති පරිදි එකක් කාබොක්සිලික අම්ලයක් අනික එස්ටරයක්. මෙහි ආම්ලිකතාවයේ සැලකුවොතින් කාබොක්සිලික අම්ලය ආම්ලිකයි. එහි ආම්ලිකතාවයේ pK අගය 4.88ක් ලෙස දෙන්න පුළුවන්. එස්ටරය ආම්ලිකතාවය ඉතාමත්ම කුඩා හෝස් නැති තරමයි. මේ දෙකේ ජලයේ ද්‍රාවිතාවය ගත් විට අම්ලය ජලය ග්‍රෑම් එකක අම්ල ග්‍රෑම් 8.19ක් පමණ දිය වෙනවා. ඉතා හොඳින් දිය වෙනවා. නමුත් එස්ටරය දියවීම ඊට සාපේක්ෂව ඉතා අඩුයි. අපි ප්‍රතික්‍රියාශීලීත්වයේ වෙනස් වීම සැලකීමට මෙම සංයෝග දෙක බලමු. මෙම සංයෝග දෙකත් එකිනෙකේ ක්‍රියාකාර කාණ්ඩ සමාවීකයි. එකක් කීටෝනයක් වන අතර අනික ඇල්ඩිහයිඩයක්. අපි මේ සංයෝග දෙකටම ටොලරන්ට් ප්‍රතිකාරකය දැමූ විට අපි රිදී කැටපත් පරීක්ෂාව කළ විට ඇල්ඩිහයිඩය ටොලරන්ට් ප්‍රතිකාරකය සමග රිදී කැටපතක් ලබා දෙන අතර කීටෝනය එසේ ලබා දෙන්නේ නැහැ. මේ එම පරීක්ෂණයයි. දකුණු අත පැත්තේ ඔබට කීටෝනයත් වම් අත පැත්තේ ඇල්ඩිහයිඩයත් පෙනේවි. මේක ඔබට පෙනෙන්නේ සමායක ව්‍යුහ සමාවික නම් ඒවා වල භෞතික ගුණ සහ රසායනික ගුණ එකිනෙකින් වෙනස් වෙනවා. කිසියම් සංයෝගයකට අදාළව ප්‍රතිරූප සමාවික ගත්තාමත් ගත් විට නමුත් භෞතික හා රසායනික ගුණ එකිනෙක සර්ව සමයි. මෙහි වෙනස් වන්නේ කලින් පැහැදිලි කරගත් පරිදි තලද්‍රවිත ආලෝකයේ භ්‍රමණය පමණයි. ජ්‍යාමිතික සමාවික ගත් විට සිස්ට්‍රාන්ස් සමාවික ගත් විට ඒවා වලත් රසායනික සහ භෞතික ගුණ වෙනස් වෙනවා. ඒවල ඝනත්ව, ද්‍රවාංක, තාපාංක පහත දක්වා ඇති උදාහරණය මගින් වෙනස් වන ආකාරය ඔබට පෙනෙනවා ඇති. අප අද සාකච්ඡා කරේ රසායන විද්‍යාව විෂය මාලාවේ ඔබට හමු කාබනික රසායන විද්‍යාවේ ඔබට හමු වෙන සමායකතාවය පිළිබඳ තිබෙන සංකල්පයයි. මෙම සංකල්පය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු ඔබට පැහැදිලිව වෙන්න ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මේ කරුණු භාවිතා කරලා අපෝස උසස් පෙළ විභාගයට ඉතා සාර්ථකව මුහුණ දෙනු ඇතයි අපි හිතනවා. ඔබ මේ සඳහා මේ පිළිබඳ ඉතා සෙමින් පැහැදිලිව අවධානය යොමු කරලා හදාරීම සිදු කර යුතුයි. ඔබට සුබ දවසක්.